දැන් network security කියන්නේ මොකද්ද? අපිට සාමාන්‍යයෙන් අපේ computer network වලට එක එක තර්ජන එන්න පුළුවන් එක එක දේවල් වලින්. එක එක sources තියෙනවානේ network සාමාන්‍යයෙන් network වලට හානි වෙන්න පුළුවන්. එතකොට එහෙම හානි වෙන්න පුළුවන් sources විදිහට අපි කතා කරද්දී ඒ වගේ දේවල් වලට අපිට ගන්න පුළුවන් actions precautions මොනවද කියන එක තමයි මේකදී අපි ගොඩක්ම බලන්නේ. ඒ වගේම network වල මේ වෙනකොටත් පාවිච්චි කරන techniques මොනවද කියන එක අපි මේකදී බලනවා. ඉතින් ඇත්තටම අපිට කම්පියුටර් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් අපේ ස්ටෑන්ඩ් ලෝන් කම්පියුටර් එකක් වුණත් ලොකුවටම හානි වෙන්න පුළුවන් වෙලාවක් තමයි malicious software කියලා කියන්නේ. Malicious software is also known as a virus or unwanted applications. ඉතින් මේ වගේ දේවල් වලින් අපි ප්‍රොටෙක්ට් වෙන්නේ කොහොමද කියන එක මේ ලෙසන් එකේදී අපි බලනවා. අපේ කම්පියුටර් එකක් අපි බේරගන්නේ කොහොමද? එක එක unwanted application වලින්. right. අපි ලියාගමු මෙහෙම. The most common network security the most common network security issues are computer viruses, computer worms, computer viruses, computer worms, Trojan, also known as spyware, etc. Computer viruses are the most common network computer viruses are the most common network issue for everyday internet users. Everyday internet users. Right, first one අපි එකෙන් එක බලමු මොනවද මේ කම්පියුටර් වලට එන්න පුළුවන් issues කියලා. First one, computer virus. Computer virus. ඔය O level ICT කරපු අය දන්නවා මේ lesson එක ගැන.
ඒකෙදිත් ওই ටිකම තමයි කතා කරේ. කම්පියුටර් වෛරස්. පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ගන්න ලියමු හැම එකටම. Computer viruses gain entry into the computer through a computer program or through network or external storage devices. Or through external storage devices. These are always remain active within the computer. These are always remain active within the computer. වෛරස් වගේ ඒවා කම්පියුටර් එකක් ඇතුලේ රන් වෙවි තියෙනවා හැමදාම. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් වලට මොන જાති ඒවාවත් කියන්නේ වෛරස් කියලානේ. වෛරස් එකක් ඇවිල්ලා කියලා තමයි අපි කියන්නේ. ෆෝන් වලටත් අපි කියනවා මේ වෛරස් ඇවිල්ලා. කම්පියුටර් වලටත් කියනවා වෛරස් ඇවිල්ලා කියලා. හැබැයි ඇත්තටම වෛරස් කියලා කියන්නේ ඔය එක කැටගරි එකක්. සාමාන්‍යයෙන් අපි මේවට කියන්නේ unwanted application, harmful software. කම්පියුටරේට මොනවා හරි හානියක් වෙනවා නම් ඒව ඔක්කොම වෛරස් කියන්න බෑ අපිට. ඒවා කැටගරයිස් වෙනවා වෙන වෙනම. එකක් තමයි වෛරස් කියන්නේ. Second one is computer worms. Computer worms. මොනවද මේ worms කියන්නේ? නිකන් පණුව වගේ. ඇයි ඒකට එහෙම පණුව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් මේ පණු වෛරස් worm කියන වෛරස් worm කියන unwanted application එක කම්පියුටර් එකේ හැම තැනකටම පැතිරෙන්න පටන් ගන්නවා. පෙන් එකක් ගැහුවොත් ඒකටත් එනවා. ඒ පෙන් එක වෙන එකකට ගැහුවාම ඒකට යනවා. ඒකෙන් අරකට යනවා. ඒකෙන් අරකට යනවා. එහෙම තනියම හැම තැනකටම යනවා මේක. worms වල ඔය තියෙන පැතිරෙන ගතිය හින්දා worm එක මොනවා හරි unwanted application එකක් share වෙනවා නම් ලොකු effect එකක් වෙනවා computer users ලට. ලියන්න. worms are similar to computer viruses. It is spreading alone using emails, false website, and instant messages. තව જાතියක් තියෙනවා අපි ඒවට කියනවා spyware. spy ඔත්තු බලනවා වගේ එකක්. spyware within bracket trojan horse.
Trojan horse. දැන් මේ අර Greek Trojan story එක බේස් කරගෙන තමයි මේ Trojan horse කියන වෛරස් එකට එහෙම නමක් දාලා තියෙන්නේ. මොකද මේ දැන් ඔය ස්පයිවෙයා එකක් අපේ කම්පියුටරයට ආපුහාම ස්පයිවෙයා එක through අපේ personal detail එහෙම නැත්තම් අපේ permission නැතුව වෙන මොනවා හරි එක එක actions අපේ කම්පියුටර් එකේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඇත්තටම එන්නේ useful application එකක් විදියට. එයා එහෙම ඇවිල්ලා අපෙන් අහන්නෙත් නැතුව දැන් එයා යූස්ෆුල් විදිහට ඇවිල්ලා නින්නේ. එතකොට අපි එයාට පර්මිෂන් දීලා තියෙන්නේ. එතකොට එයා ඒ පර්මිෂන් එක උදව් කරගෙන අපේ පර්මිෂන්ස් මොනවත් නැතුව එක එක ඇප්ලිකේෂන් අපේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරනවා. ඉතින් අන්තිමට ඒ එක එක ඇප්ලිකේෂන් හින්දා අපේ කම්පියුටර් එකට ලොකු හානියක් වෙන්න පුළුවන්. අපේ පර්සනල් ඩීටේල් වලට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේවා අර වෛරස් වර්ම් වගේ ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ තනියම. ලියාගන්න එකට spyware. This type of software present itself as harmless and enters the system without the knowledge of the user. And enter the system without the knowledge of the user. Further, it allows other harmful software to gain entry. Further, it allows other harmful software to gain entry. තව එකක් adware 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 මේක නම් harmful කියලා කියන්න බෑ harmless කියන්නත් බෑ හැබැයි ඒ කියන්නේ මේකේදී ඇත්තටම අපේ කම්පියුටර් එකේ තියෙන ඩීටේල් නැති වෙන්නේවත් user ගේ personal detail නැති වෙන්නේවත් නැහැ හැබැයි ඉතින් users ලගේ සමහර දේවල් collect කරගන්න පුළුවන් adware through adware වල තියෙන මේ ලොකුම ඒගොල්ලොන්ගේ ටාගට් එක තමයි අපිට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන එක. මේ ඇඩ්වර්ටයිස්මන්ට් unnecessary ඇඩ්වර්ටයිස්මන්ට් අපිට වැඩක්ම නැහැ සමහර වෙලාවට. සමහරවල් නේ කොයිම වෙලාවකවත් වැඩක් නැහැ. ඉතින් මේවා ඕපන් වෙනකොට pop up windows තමයි ගොඩක් වෙලාවට එන්නේ. browser වලට adware attach වෙනවා ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් windows වලට උනත් windows දැන් ඔය අපේ තියෙනවානේ message center එක. ඒකට උනත් adware වගේ දේවල් attach වුණොත් අපිට windows notification area එකේ message එනවා බලන්න පුළුවන්. හරි කරදරයි මේක. අනික එක තමයි වගේ data usage එක වැඩියෙන් යනවා. මොකද සමහර pop up වෙන advertisement main window එකට එකේ නෙමෙයි open වෙන්නේ. ඉතින් එතකොට ඒවා minimize වෙලා තියෙන හින්දා ඔයාලට පේන්න ad එකක් open වෙලා තියෙනවා කියලා. ඒ ad එකේ සමහර වෙලාවට වීඩියෝ එහෙමත් play වෙනවා. ඉතින් data usage එක වැඩි වෙනවා මේ හින්දා. ඇත්තටම user uncomfortable වෙනවා මේ adware හින්දා. වෛරස් වගේ harmful නෑ. ලියාගන්න එකට the adware is displaying unnecessary advertisement
on the computer screen and make the user uncomfortable and make the user uncomfortable. Next one, bots, BOTS, bots. දැන් මේ බොට්ස්ලා ගොඩක් වෙලාවට හදන්නේ නෙට්වර්ක් එකක මේ data collect කරන්න. නෙට්වර්ක් එකක data collect කරන්න බොට්ලාව පාවිච්චි කරන්න පුළුවන්. අපි බොට් කෙනෙක්ව අපේ නෙට්වර්ක් එකට ආපුවාම මේ බොට් user කෙනෙක් විදිහට නෙට්වර්ක් එකේ පෙනී ඉන්නවා. එතකොට එයාට පුළුවන් අනික් අයත් එක්ක chat කරලා හරි මොනවා හරි කරලා personal detail collect කරගන්න. ඉතින් ඒ හින්දා තමයි අර prove you are not a robot කියලා පොඩි මේ captcha code එකක් කියලා එකක් දෙන්න වෙබ්සයිට් වල ඔයා දැකලා ඇති prove you are not a robot කියලා අපි accounts හදද්දී සමහර දේවල් download කරද්දී ඇයි එහෙම දෙන්නේ? ඒකේ ගොඩක් වෙලාවට guess කරන්න මොන හරි පොඩි option එකක් දෙනවා ඔයා දැකලා තියෙනවා. captcha code එකක එක්කෝ images ටිකක් තියෙනවා select කරන්න කියලා ඔයා දැකලා ඇති මෙහෙම. එතකොට මේකේ කියනවා select bicycle කියලා තියෙනවා bicycle සමහර තැන්වල bicycle තියෙනවා සමහර තැන්වල traffic light තියෙනවා සමහර තැන්වල mountains තියෙනවා තියෙනවා. එතකොට ඔයා bicycle තියෙන පින්තූර ටික ක්ලික් කරාම ඔයා verify වෙනවා. දැන් රොබෝ කෙනෙකුට ඔය වැඩේ කරන්න බෑ guess කරන්න බෑ රොබෝලාට. ඒ හින්දා තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඉතින් captcha උනත් bypass කරන්න පුළුවන් රොබෝට්ලා ඉන්නවා. නැත්තේ නැහැ බොට්ලා. එනට ගොඩක්ම මේ captcha කියන ටෙක්නොලොජි එක තමයි captcha කියන්නේ ටිකක් පරණ ටෙක්නික් එකක්. දැන් අවුරුදු 20ක් විතර captcha 15ක් විතර වෙනවා captcha concept එකට. ඒත් captcha bypass කරන්න පුළුවන් රොබෝලා තිබුණට දැනට තියෙන හොඳම ටෙක්නික් එකක් තමයි මේ captcha කියලා කියන්නේ. සමහරවිට මේක පොඩි කොටුවක් ඇතුලේ ඇද වෙච්ච ඉලක්කම් අකුරු ටිකක් දාලා තියෙනවා. ඔයාට guess කරලා ඉස්සරහින් දාන්න කියලා. දාලා තමයි submit කරන්නේ. ඔයා දැකලා ඇති මේ වගේ ඒවා. ඒ ඔය රොබෝලාව bypass කරන්න. රොබෝලාව මේ block කරන්න කරන වැඩක්. ලියා ගන්න. Bot is another type of harmful software that functions on its own communicating with other network. On communicating with other network. They are used to collect personal information through social media. Personal information through social media. ඊළඟ එක නා hijacker. hijack කරනවා කියන්නේ නිකන් කප්පම් ගන්නවා වගේ වැඩන්නේ. hijackers ලා ගොඩක් වෙලාවට ඔයාගේ කම්පියුටර් එකට එන්නේ ඔය false website through.
අපි දේවල් ඩවුන්ලෝඩ් කරන්න ගියාම අපිව ගොඩාක් කලාවට මිස්ඩිරෙක්ට් කරනවා දේවල් ඩවුන්ලෝඩ් කරන්න ගියාම. ඔයගොල්ලන්ට වෙලා ඇතිනේ කොච්චර try කරනවද අපි දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න. විශේෂයෙන්ම ෆ්‍රී ඩවුන්ලෝඩ් එක එක ලින්ක් ඕපන් වෙනවා නේද? ෆෝල්ස් වෙබ්සයිට් වලට යනවා. ආයේ ඒ පේජ් එක ක්ලෝස් කරලා තව එකකට යනවා. අපි ආයේ Google සර්ච් කරනවා. එහෙම ලොකු වැඩක් වෙනවනේ දේවල් හොයාගන්න ගියාම. ඉතින් මේ අපිට pop up වෙන සමහර වින්ඩෝ ඔය කියන hijacking pages වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාව misdirect වෙන්නේ ඒ වගේ page එකකට වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඒකේ වැටලා තියෙයි ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න කලින් මේ ටික ෆිල් කරන්න. එතකොට ඩවුන්ලෝඩ් කරන්න දෙනවා කියලා. අනේ ඔයා ෆිල් කරනවා. එතකොට ඔයාගේ ඊමේල් දානවා, ෆෝන් නම්බර් දානවා. ඔයාව hijack වෙනවා දන්නේම නැතුව. පහුගිය කාලේ තාමත් තියෙනවා. ලොකුවටම ඔය hijacking concept එක ආවේ ransomware කියන එක. ransomware අහලා ඇති මෙතන ඉන්න ගොඩක් අය අහලා නැති අයත් ඇති. ransom එකක් මොකද්ද ransom එකක් කියන්නේ? අපේ කම්පියුටර් ransomware එකක් ආපුවාම දැන් Windows Defender එකේ එහෙම security තියෙනවා ransomware protection enable කරන්න. අපේ කම්පියුටර් එකට ransom එකක් ආපුවාම අපිට පුළුවන් ඒ කියන්නේ ඒ ransom එක එවන කෙනාට පුළුවන් අපේ කම්පියුටර් එකේ තියෙන දේවල් encrypt කරන්න. ඒ කියන්නේ එයාට විතරක් මේ ඒ ටික පේන විදිහට ඒ කියන්නේ එයාට විතරක් ඒක බලන්න පුළුවන් විදිහට එන්ක්‍රිප්ට් කරනවා කියන එක අපි තව පොඩ්ඩක් ඉගෙන ගමු. එයාට විතරක් ඒක බලන්න පුළුවන් විදිහට එයාට පුළුවන් එන්ක්‍රිප්ට් කරන්න. ආයි ලෝකේ කාටවත් බෑ එන්ක්‍රිප්ෂන් එකක් දිගාරින්න පුළුවන් විදි සාමාන්‍යයෙන් ලෝකේ නැහැ. තියෙනවා නම් හරි අඩුයි. ඒ කියන්නේ එන්ක්‍රිප්ටඩ් දේවල් අපිට බෑ මේ එන්ක්‍රිප්ට් වෙලා තියෙන ඒවා මේ අපිට ඕන විදිහට දිග අරගෙන බලන්න බෑ. ඒක ටිකක් මේ high quality security mechanism එකක්. ඉතින් මේ සාමාන්‍යයෙන් ransomware එකක් අපේ කම්පියුටරට ආපුවාම අපේ data ටික අපිට මොනවත් ඒ කියන්නේ අපේ data අපිට පරිස්සම් කරන්න බැරි වෙන හින්දා අපි ඔය pop up window එනකොට ඒවට යන්න හොඳ නැහැ. ඒවා ඕපන් කරලා බලන්න හොඳ නැහැ. හරි එහෙම වුණොත් අපිට අපේ personal detail ගොඩක් නැති වෙනවා. ඔය hijackලා හින්දා. ඒගොල්ලෝ සල්ලි ඉල්ලනවා අපෙන් ඒ වැඩේට. ඊට අමතරව තව ඉතින් අපේ ෆෝන් නම්බර්ස් එහෙම ගත්තාම ඒවටත් මැසේජ් එනවා සමහරවිට ඔයාලට අපේ කොකාකෝලා කම්පැනි එකේ තිබ්බ මොකක් හරි මේ සුපර් ඩ්‍රෝ එකකින් ඕගොල්ලන්ට හම්බෙලා තියෙනවා ඩොලර් 100,000 විතර හම්බෙලා තියෙනවා. ඒ ටික විත්ඩ්‍රෝ කරන්න ඔයාට පොඩි පේමන්ට් එකක් කරන්න වෙනවා කියලා ඔයාගෙන් රුපියල් ලක්ෂයක් දෙකක් කොහම හරි ඒගොල්ලෝ කඩා ගන්න. අන්තිමට හම්බ වෙච්ච එකකුත් නැහැ මොකුත් නැහැ. ඔය පහුගිය කාලේ කොච්චර ඔය වගේ ඒවා අපි දැක්කද නේද? ඔය තියෙන්නේ මේ ඩේටා හම්බ වෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා එනවා. සල්ලි ගන්න පුළුවන් මෙහෙම දේවල්. ෆෝන් දිනන්න පුළුවන්. ඔය වගේ එක එක නෝටිස් එනවා ඔයගොල්ලෝ දැකලා ඇති ෆෝන් වලට WhatsApp වලට එම හරියට එනවනේ. මාත් ඔය ආපුවම සමහරලාට ෂෙයා කරලා දානවා ඕන් කරලා බලපන් කියලා. ඒ කියන්නේ ඒව ඇත්තටම මේ අපිව මිස්ඩිරෙක්ට් කරන ඒවා කරන එක තමයි කරන්නේ. ලියාගන්න එකට. Hijacker is capable of misdirecting a user to a different website through the internet to collect personal information.
Ransomware is the most common hijacker type. Next one, phishing. Phishing නෙමෙයි phishing. ගොඩක් වෙලාවට social network වලට තමයි phishing attack එන්නේ. ඒකෙදි link එකක් එක්ක ඔයව misdirect කරනවා. ඔයාලට එනවා link එකක්. හිතන්න ඔයා Facebook එකේ ඉන්නවා. එනකොට ඔයාලට link එකක් එනවා. ඒ link එක කවුරු හරි එවලා තියෙනවා වෙන්න පුළුවන්. කවුරු එව්වද අපි දන්නේ නැහැ page එකකින්, group එකකින්, මොකකින් හරි ආපු link එකක් වෙන්න ඇති. ඔයා ඒ link එක click කරනවා. සමහරවිට ඒක link එකක් විදිහට තිබ්බට සමහරවිට ඒක ප්‍රිවිව් කරන්න පුළුවන් වීඩියෝ එකක් විදිහට තියෙන link එකක් වෙන්නත් පුළුවන් මෙහෙම. මේ ක්ලික් කරාම play වෙයි වගේ හිතෙන එක. මේක ක්ලික් කරාම play වෙන්නේ නැහැ හැබැයි. කෙලින්ම ඔයාව මිස්ඩිරෙක්ට් කරනවා වෙන page එකකට. ඒ page එක දැන් හිතන්නකෝ මේක අපිට FB වල තමයි අපි මේ වීඩියෝ එක දැක්කේ කියලා. මේ page එක FB admin page එකක් වගේ තමයි අපිට පේන්නේ. FB logo එක දාලා Facebook කියලා ලියලා ඒගොල්ලොන්ගේ description දාලා විස්තරයක් තියෙනවා මේ වීඩියෝ එක ඔයාලට රිවිව් කරන්න ඕන නම් ඔයාලට ඔයාගේ FB account එකට log වෙන්න වෙනවා කියලා user name එක දාන්න password එක දාන්න මේ window එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා තියෙන්නේ Facebook එකේ. ඔයාලට එහෙම හිතෙනවා. ඇයි මේ page එක ඒ වගේමයි. ඉතින් ඔයා මෙතනට user name එකයි password එකයි දාලා මෙතනින් sign up හරි verify හරි මොකක් හරි කරනවා. කරපුවාම මේ page එක close වෙලා සමහරවිට වීඩියෝ එක open වෙලා play වෙයි. නැත්නම් මුකුත් play වෙන එකක් නැහැ ඔක්කොම close වෙලා යයි. ඔයා මේ දාපු user name එකයි password එකයි ඔයාට link එක එවපු කෙනාට forward වෙලා ඔයා දන්නේම නැතු. දැන් එයා මොකද කරන්නේ? එයා ඔයාගේ account එකට log වෙනවා. log වෙලා ඔයාගේ password එක මෙතන එයාට බලන්න පුළුවන්. එයා ඔයාගේ password එක වෙනස් කරලා වෙන password එකක් දාගන්නවා. දැන් ඔයාට account එකට යන්න බෑ. අපි ඔකට කියනවා phishing attack එකක් කියලා. අපි කොහොමද මේ වගේ දැනගන්නේ එතකොට? Facebook එකෙන් එවලා තිබ්බේ. Facebook එකෙන් එව්වත් ඔයාට තිබ්බා URL එක check කරන්න උඩ. මේ උඩ URL එකක් තියෙනවනේ http මොකද්ද කියලා. Facebook team එකෙන් ආවනම් domain එක අනිවාර්යෙන් facebook.com යටතේම තියෙන්න ඕන. වෙන නම් වලින් තියෙන්න බෑනේ. හැබැයි මේ ඔයාට ආපු එක කිසිම unique domain name එකකින් නැහැ. ඒක නිකන් random හදාගත්තු ඉලක්කම් ටිකක් තියෙන domain name එකක් විතරයි. හරි ඉතින් ඒ වගේ domain name එකක් දැක්ක ගමන් ඔයා බලන්න මේව link එකක් උඩ click කරලා username password bank detail මොනවා හරි enter කරන්න page එකක් ආපු ගමන් ඔයා බලන්න ඕන URL එක verify කරගන්න ඕන URL එක. ඒ URL එකේ web page එකේ උඩම තියෙනවනේ URL එක. ඒ URL එකේ ඔයා ගිහිල්ලා ඉන්න page එකේ official domain name එක තියෙන්න ඕන මුලින්. මොකද ඒ domain name එක කාටවත් හොරට හදන්න බෑ. දැන් eBay එකේ payment එකක් කරන්න යනවා නම් pay.ebay.com එකේ තමයි ඉන්නේ බලන්න. Google password එක දානවා නම් බලන්න Gmail Google service එක දින්නේ. වෙන වෙන ඒවා ඉඳලා ඒක කරන්න යන්න එපා. තේරුණා නේද? ඉතින් එහෙම තමයි ඔයා phishing attack එකකට අහු වුණොත් ඔයාව misdirect කරනවා ඒ වගේ website වලට. ඉතින් ඔයා URL එක බැලුවම ඔයාලට තේරෙනවා. ලියා ගන්න phishing is the art of deceiving users to collect information about bank and other electronic accounts.
ඒත් එක්කම අපිට ආයෙ ලියන්න පුළුවන් එකක් තමයි network security issue එකක් විදිහට hacking අපි ඒකත් ලියමු උතන්ට. hacking. මොකද මේ hacking කියලා කියන්නේ? අපේ කම්පියුටර් නෙට්වර්ක් එකට අවසරයක් නැතුව එනවා නම් ඒවට hacking කියලා කියනවා. අපි මෙහෙම ලියමු hacking refers to activities that to compromise seek to compromise digital devices such as computer, smartphone, etc. A computer hacker is a computer expert who uses their technical knowledge to achieve a non-standard goal. Achieve non-standard goal. Last one, spam. S-P-A-M, spam. මොකද ස්පෑමින් කියන්නේ? ඊමේල් එනවා නම් අපිට වැඩකට නැතුව කරදර විදිහට එක දිගට ඊමේල් එනවා කිසිම වැඩක් නැති. දැන් බලන්න AliExpress eBay account එකක් හදාගත්තාම තියෙන වදේ ඊමේල් වලින්. ඔයා මොනවා හරි ගිහිල්ලා බලලා ආපුවාම ඔයාගේ ඊමේල් එකට මැසේජ් ඇවිල්ලා. ගණන් අඩු වුණා නේද? price drop alert තියෙනවා. ඊට පස්සේ ගොඩක් related item හම්බ වුණා කියලා alert එනවා. ඔයාගේ ඊමේල් account එක පිරෙන්න messages එනවා ඔයාට. දැන් එහෙම ආවට ප්‍රශ්නයක් නෑ. ඒවා ඒගොල්ලොන්ගේ marketing strategies නේ. ඒ මේල් එක ආවට පස්සේ ඒකේ ඔප්ෂන් එකක් තියෙන්න ඕන stop this ad මොකක් හරි ඔප්ෂන් එකක්. ක්ලික් කරලා ඇඩ් එන එක නවත්ත ගන්න. ඔයා එහෙම කරත් දිගටම මැසේජ් එනවනම් ඔයාගේ ඉන්බොක්ස් එක පිරෙනවනම් එතකොට ස්පෑම් වලින් හරි කරදරයක් වෙනවා ඔයාට. ඉතින් මේ ඊමේල් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා මේ කාලේ එයාගේ ඊමේල් බොක්ස් එක ඇතුලේ ස්පෑම් කියලා වෙනම හෝල්ඩර් එකක් වෙනම ෆෝල්ඩර් එකක්
හදලා තියාගෙන ඉන්නවා. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි ස්පෑම් සේව් වෙන්නේ. ඒකින්ද ඔයාලට කරදරයක් නැහැ ස්පෑම් ඉන්බොක්ස් එකේ පිරෙන්නේ නැහැ. ගොඩක්ම වෙන්නේ එකම සබ්ජෙක්ට් එකෙන් එකම ටොපික් එකෙන් නැත්නම් එකම මේල් සෙන්ඩ් එකෙන් ඔයාලට මැසේජ් එනවා නම් ඒවා ස්පෑම් විදිහට යනවා. ලියා ගන්න. Spam is unauthorized email related to advertisement about products. The mailbox can get filled with such mail. New paragraph. To protect against above unauthorized actions, to protect from above unauthorized action, we can use following strategies. මේ වගේ security issues එනවා නම් අපි මොනවද කරන්න ඕන? First one, prevent unauthorized access using firewalls. අපිට පුළුවන් firewall එකක් establish කරලා unauthorized access හැම එකක්ම prevent කරන්න. අපේ කම්පියුටර් එකට එන ඕනම කිසිම අපිට identify කරගන්න බැරි users ලා ඉන්නවා නම් ඒගොල්ලන්ව block කරන්න පුළුවන් firewall එකට. ඊට පස්සේ අපිට පුළුවන් මේ updated virus guard එකක්, updated antivirus software එකක් පාවිච්චි කරන්න. updated වෙන්න ඕන හැබැයි. data වලට ලෝභකමේ අප්ඩේට් කරන්න නැතුව හිටියොත් අපි වෛරස් ගාඩ් එක ඒ වෛරස් ගාඩ් එක තියාගෙන ඉන්නවට වඩා හොඳයි නිකන් ඉන්න එක. මොකද අපි ගොඩක් data පරිස්සම් කරනවානේ. නේද? අපිට data වලට ටිකක් ලංකාවේ වියදම් වෙන ගාණ වැඩි අනික් රටවල් එක්ක බලනකොට ලංකාවේ ගොඩක් ලොකු ගණන් ගන්නවා data වලට. ඉතින් අපිට සාමාන්‍ය වෛරස් ගාඩ් එකක් offline අප්ඩේට් කරන්න උනත් MB 70ක් 80ක් විතර යන online අප්ඩේට් කරනවා නම් daily එහෙම ලොකු කැපැසිටි එකක් යන්නේ නැහැ කිලෝබයිට් ගණනක් යන්නේ. ඉඳලා අප්ඩේට් කරන්න ගියාම අපි ලොකු GB ගණනක් යනවා. අපි දැන් ඉස්සල්ලාම වෛරස් ගාඩ් එක දැන් ඉන්ස්ටෝල් කරොත් දැන් 2021 වල රිලීස් කරපු version එකක් අපේ කම්පියුටරේට දාගත්තොත් දැන් මාස 4ක් විතර නම් ඒක රිලීස් කරලා මාස 4ක අප්ඩේට් වලට තියෙනවා දාන්න. ඒතර පොඩ්ඩක් පළවෙනි ෆයිල් එකේ කැපැසිටි එක වැඩි. එහෙම කියලා ඒ අප්ඩේට් එක නොදා හිටියොත් ඒකේ තියෙන disadvantages ඔයාටමයි. ඒකින්ද අපි ගොඩක් වෙලාවට data ගැන ලොකුවට හිතන්නේ නැතුව වෛරස් ගාඩ් එක අප්ඩේට් කරන්න ඕන. හැබැයි user ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඇත්තටම ගත්තොත් දැන් අපි ඒ කාලේ මුල් කාලේ කම්පියුටර් පාවිච්චි කරාට ඉන්ටර්නෙට් කියලා එකක් අපි කනෙක්ට් කරගෙන හිටියේ නැහැ. ඉන්ටර්නෙට් යන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්.
මොකද ඒ කාලේ ඩයල් අප් ඉන්ටර්නෙට් කනෙක්ෂන් කියන කනෙක්ෂන් මෙතඩ් එක තමයි තිබුණේ. දැන් තියෙන්නේ ලීස් ලයින් නේ. දැන් අපිට හැම වෙලාවෙම ඉන්ටර්නෙට් තියෙනවා. ඉස්සර එහෙම නැහැ. අපි ටෙලිෆෝන් ලයින් එක ගලවලා තමයි ඉස්සර ගහගන්නේ මොඩම් එකට. ඉන්ටර්නෙට් යනකොට කෝල් ගන්නත් බෑ ගෙවල් වල. මට මතකයි ඒ දවස්වල ඔය තිබ්බ අපේ ඩයල් අප් කනෙක්ෂන් එකක් SLT එකේ රුපියල් 200ට පැය 10ක් යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට හිතයි ඒක හරි ලාභයි කියලා. රුපියල් 200ට පැය 10ක් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද ස්පීඩ් එක කීයද කියලා? 56 කිලෝබිට් per second. තප්පරයට කිලෝබිට් 56යි. ඒ කියන්නේ ඊමේල් එකක් ඕපන් වෙන්නත් විනාඩි 10ක් විතර යනවා. ඒක පැය 10 කරපු දෙයක් නැහැ ඉතින්. අනික එක තමයි ඒ ඩයල් අප් කනෙක්ෂන් වල මේ ඒ කාඩ් එකක් ගත්තාම අපිට පැය 10කට ඉන්ටර්නෙට් ඇක්සස් හම්බ වෙනවා වගේම අපි ඒ කාඩ් එක හූරලා ඒකේ තියෙන නම්බර් එක ඩයල් කරන්න ඕන SLT වල තිබුණේ 1250 කියලා නම්බර් එකක් ඩයල් කරන්න. ඒකට ඩයල් කරලා තමයි අපි කනෙක්ෂන් එක හදාගන්නේ. ඩයල් අප් කනෙක්ෂන් එකේ තියෙනවා ඩයල් කරන්න පුළුවන් ෆෝන් නම්බර් එක දාලා. දැන් වැඩේ තියෙන්නේ එහෙම ඩයල් කරාම ඔය පැය 10ටම ලෝකල් කෝල් චාර්ජස් උත් එකතු වෙනවා. ඒ දවස්වල මට මතක හැටියට රුපියල් 4ක් විතර විනාඩියකට තිබ්බ කෝල් චාර්ජස්. ඉතින් පැය 10කට කෝල් චාර්ජස් එකතු වෙනවා. මං කියපු දේ තේරුණාද ඔයාලට? ඒ කියන්නේ අපි හිතමුකෝ විනාඩියකට රුපියල් 4යි කියලා. එතකොට විනාඩි 600කට කෝල් චාර්ජස් එනවා. රුපියල් 2400ක්. ඔකට තව 200 කාඩ් එකත් එකතු වෙනවනේ. ඒ පැය 10 ඉන්ටර්නෙට් යන රුපියල් 2600ක් යනවා. මට මතකයි මුල්ම කාලේ ඔය කනෙක්ෂන් හදාගත්තු කාලේ එක මාසයක් මම කාඩ් 4ක්ම ගෙනල්ලා වැඩ කරා. රුපියල් 12000 ගාණක් විතර බිල ඇවිල්ලා තිබ්බා. ඇයි මුලින් අපි හිතාගෙන හිටියෙත් මේ ඒ කාඩ් එකේ සල්ලි විතරයි ඒ පැය 10ට යන්නේ කියලා. නෑ ඒකට ලෝකල් කෝල් චාර්ජස් උත් ඇප්ලයි. ඉතින් ඒ දවස්වල ඔහොමනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තිබ්බේ. අන්න එතකොට අපි වෛරස් ගාඩ් එහෙම අප්ඩේට් කරන්නේ නෑ. එතකොට අපිට වෛරස් ගාඩ් එක අප්ඩේට් කරන්න තිබ්බ විදිහ තමයි ඔය විජය පරිගණක වගේ මේ CD මැගසින්ස් තිබ්බ. රේ මැගසින් එක, රූ මැගසින් එක, ඔහොම කිය මැගසින් තිබ්බා. එතකොට මාසෙකට සැරයක් ওই මැගසින් එක ගත්තාම මේ මැගසින් එකේ තියෙනවා ඔෆ්ලයින් අප්ඩේට් එක. කැස්පර්ස්කී එකේයි මට මතක විදිහට තව නෝර්ටන් ඇන්ටි වෛරස් වලයි ඒවස්ට් වෛරස් ගාඩ් එකේ ඔහම පොපියුලර් වෛරස් ගාඩ් කීප එක ඔෆ්ලයින් අප්ඩේට් තිබ්බා. ඉතින් අපි මාසෙකට සැරයක් ඒ අප්ඩේට් එක දාගන්නවා. ඒක ඇති ඉතින් අපිට. මොකද අපි හැම වෙලේම ඉන්ටර්නෙට් එකේ ඉන්නේ නැති හින්දා. හැබැයි දැන් එහෙම බෑ. දැන් අපි ඉන්ටර්නෙට් යනවා නම් වෛරස් ගාඩ් එක අප්ඩේට් කරලා තියාගන්න ඕන. ලියාගන්න. antivirus software second point, antivirus software detect and quarantine the malicious software, detect and quarantine the malicious software that tries to harm a computer. detect and quarantine. දැන් quarantine කියන වචනේ දැන් නම් අපි නිතර අහනවා. නමුත් අපිට කලින් ওই වචනේ පාවිච්චි කරේ වෛරස් ගාඩ් වලදී තමයි අපි quarantine පාවිච්චි කරේ. වෛරස් ගාඩ් එක quarantine කරන්නේ ඇයි අපි? අපේ වෛරස් අපේ කම්පියුටරේට වෛරස් එකක් ආවම මේකේ ලොකුම ඉන්ෆෙක්ට් එක තියෙන්නේ අපේ වැඩ කරන ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් වලට හරි අපේ පර්සනල් ඩේටා වලට හරි. දැන් කොරෝනා හැදුනම වෙඩි තියන්නේ නැහැ නේ ගෙනිහිල්ලා. කොරෝනා හැදුනම ඒගොල්ලන්ව ක්වොරන්ටයින් දාලා ඒක හොඳ වෙනකන් තියන් ඉඳලා ආයෙ ගෙදර එවනවා. ඉතින් අපිත් කරන්නේ ඒකයි වෛරස් ගාඩ් එකේදී. මොකද්ද? අපේ ඉන්ෆෙක්ට් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් එක හරි ඩේටා එක හරි ක්වොරන්ටයින් කරලා, ඒ කියන්නේ එවිල රන් වෙන එක නවත්තලා, රන් වුණොත් අනිත් ඒවාටත් ස්ප්‍රෙඩ් වෙනවනේ. නවත්තලා ඒක ක්වොරන්ටයින් කරලා ක්වොරන්ටයින් ප්‍රොසෙස් එකේදී ක්ලීන් කරනවා අර තියෙන වෛරස් තියෙනවනම්. ඒවා ඩිලීට් කරලා රිමූව් කරලා දානවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක අපිට ආපහු දෙනවා. ඒ තමයි ඊළඟ ප්‍රොසෙස් එක. වෛරස් ගාඩ් එකක් අපි අප්ඩේට් කරලා ස්කෑන් කරලා තියාගෙන ඉන්න ඕනේ. එතකොට වෛරස් ගාඩ් එක
ඇත්තටම අප්ඩේට් කරනවා කියන එක වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවට වඩා තව චුට්ටක් වෙනස්. මොකද යූසර්ස්ගේ තමයි ටාස්ක් එක යූසර් කරන්න ඕන වැඩේ තමයි දැන් කම්පියුටර් යූසර්ස්ලා හැම වෙලාවෙම යාගේ නොලෙජ් එක පාවිච්චි කරන්න ඕන වෛරස් වලින් බේරෙන්න. දැන් අපිට පෙන් ඩ්‍රයිව් එකක් හම්බ වුණා. අපි මේ පෙන් ඩ්‍රයිව් එක කම්පියුටරේට ප්ලග් කරපු ගමන් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේ පෙන් ඩ්‍රයිව් එකට වෛරස් ගිහිල්ලා ඇද්ද? නැතුව ඇද්ද? ස්කෑන් කරලා බලනවද මේක? කියන එක බලන්න ඕන. දැන් මම සාමාන්‍යයෙන් අවුරුදු 15කට විතර එහා පැත්තේ ඒ කියන්නේ ඇත්තටම Windows 7 වලින් පස්සේ Windows 7 operating system එක 2007 විතර වගේ තමයි trial release උනේ මට මතක විදිහට 2009 තමයි ඒක official release වෙලා තිබ්බේ. නමුත් 2007 වල විතර ඉඳලා ඔය 7 වල basic version මම පාවිච්චි කරා. ඒ කාලේ ඉඳලම Windows security essential එක මම virus guard එක විදිහට තෝරගත්තා. මම කවදාවත්ම purchase කරලා නැහැ virus guard එක. දැන් මේ අලුතෙන් මම ගත්ත ලැප්ටොප් එකක් ඒකට Norton antivirus official එකක් ඇවිල්ලා තිබුණා 1 year license එකක් එක්ක. ඒත් මම ඒක remove කරලා Windows Defenderම තමයි තියාගෙන ඉන්නේ. මම එහෙම කියන්නේ හේතු කීපයකින්. එකක් තමයි අපේ කම්පියුටර් එක ඇත්තටම stand alone PC එකක්. ඒ කියන්නේ අපි අපේ කම්පියුටර් එක කවදාවත් සර්වර් එකක් විදිහට use කරන්නේ නැහැ. ඒ වගේම අපේ PC එක through මොනවත් currency exchanging මොනවත් වෙන්නේ නැහැ. e-marketplace එකේ part එකක් නෙමේ. අන්න ඒ වගේ reason එක ඔයාගේ කම්පියුටර් එකට ලොකු security issues නැහැ. ඔය තියෙන්නේ පෙන් එකකින් අරකකින් මේකකින් වෛරස් එකක් එන එක තමයි. ඉතින් ඒකෙන් ඔයාගේ කම්පියුටර් එක පරිස්සම් කරගන්න Microsoft Windows operating system එක තියෙන ඔයාගේ කම්පියුටර් එකට more suitable virus guard එක Windows Defender. මොකද ඒක ඒගොල්ලොම ඩෙවලොප් කරන එක. ආයේ අපි රුපියල් 2-3000ක් වේදම් කරන්න ඕනේ නැහැ වෛරස් ගාඩ් එකකට. ඒකක්. අනික් එක තමයි ඔයාට නොලෙජ් එකක් තියෙනවා නම් වෛරස් එකක් ඔයාගේ කම්පියුටරේට එන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් ගන්න. එහෙනම් ඔයාට වෛරස් ගාඩ් එකක් කියන එක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. දැන් එක්සැම්පල් එකක් විතර මම කියන්නකෝ අද උදේ මම පෙන් ඩ්‍රයිව් එක කනෙක්ට් කරා ලැප්ටොප් එකට මේ PDF වගේ print out දාන්න ඕන වෙලා. කනෙක්ට් කරාම ඒ පෙන් ඩ්‍රයිව් එකේ අයිකන් එක වෙනස් වෙලා තිබුණා. පොඩි මිනි ක්ලිප් අයිකන් එකක් වැටලා තිබ්බ මොකක් හරි මට මතක විදිහට. ඒ වගේම පෙන් එකේ නම වෙනස් වෙලා තිබ්බ ලිලි කියලා. දැන් අපි පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එක මොකටද පාවිච්චි කරේ කවුද පාවිච්චි කරේ කියන එක අපි දන්නවනම් අපිට ඒ දේවල් දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මේ පෙන් එක මෙහෙම උනේ ඇයි? මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා ඔයාලට හිතෙන්න ඕනේ. දැන් ඇත්තටම පෙන් එක අයිකන් එකක් වෙනස් වෙලා තියෙනවා නම් ඔයා ගොඩක්ම මේ පෙන් එකේ වෛරස් එකක් තියෙනවා කියන එක හිතන්න ඕන. අයිකන් එක වෙනස් වෙලා නම් ඩිෆෝල්ට් පෙන් ඩ්‍රයිව් අයිකන් එක ඔයාලට මතක ඇතිනේ Windows වල. හරි එහෙම නෙමෙයි නම් ඔයාලට හිතෙන්න ඕන මේක වෛරස් එකක්. ඒ වගේම ඔයාලට හිතෙන්න ඕන නම ඇයි මෙහෙම ලිලි කියලා ආවේ? ඔයා දන්න කෙනෙක්වත් ලිලි කියලා ඉන්නවනම් ඒ පෙන් එක පාවිච්චි කරන්න කමක් නැහැ. එහෙම නැත්තම් ඇයි එහෙම උනේ කියලා ඔයාලට පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැහැනේ අපේ ලිලි කියලා තිබ්බ ගමන් මට ලිලිගේ පෙන් එක හම්බුණා කියලා. ඕකේ තියෙන ඒවා ඕපන් කරලා කොපි කරගන්න තමයි try කරන්නේ. එහෙම කරන්න බෑ අපිට. දැන් මට එතකොට මතක් වුණා මම ඊට දවස් 2-3කට කලින් ඒක කමියුනිකේෂන් එකට ගෙනිච්ච print out වගේ එකට ඊට පස්සේ මම මේක ස්කෑන් කරේවත් මොනවත් නැහැ කියලා මට මතක් වුණා. ඉතින් බලනකොට මේ පෙන් එක වෛරස්. හරි මම මොනවද කරන්නේ? මේ වගේ දෙයක් දැක්ක ගමන් ෆෝමැට් කරනවා. ආයෙ ඕපන් කරලා බලන්න යන්නේ නැහැ මොනවද ඒකේ තිබ්බේ නැත්තේ කියලා. ඇත්තටම අපි පෙන් ඩ්‍රයිව් ඔය විදිහට මල්ටිපර්පස් පාවිච්චි කරනවා නම් ඒවැ ඔයාට මොනවා හරි තියෙන මේ ඉම්පෝටන්ට් ඩීටේල් ඒවැ දාලා තියාගන්න එපා.
එහෙම ඉම්පෝර්ටන්ට් ඩීටේල් තියෙනවා නම් පෙන්න එක ඔයාගේ අසයින්මන්ට් අරවා මේවා ඔයා පෙන්න එක දාගෙන ඉන්නවා නම් ඒ පෙන්න එක යන යන තැන තියෙන ඒවට ගහන්නත් එපා. තේරෙනවද මම මේ කියන එක? ඉතින් ඒව තමයි ඔයාගේ අර නොලෙජ් එක ගැන කතා කරනකොට අපිට කියන්නේ. අපි හරි දැනුමකින් කම්පියුටර් එක වැඩ කරන්න ඕන. තේරුණා නේද? ඒ වගේම ඔයා වෙබ්සයිට් වලට යනකොට අපිව මිස්ඩිරෙක්ට් කරන වෙබ්සයිට් ඕන තරම් දකින්නවනේ. ඉතින් එහෙම දකින්නකොට එක එක වින්ඩෝ පොප් අප් වෙද්දී මේකේ මොනව ඕපන් වෙයිද දන්නේ නැහැ කියලා ඒක ඕපන් වෙනකම් බලන් ඉන්නත් එපා. පොප් අප් වුණොත් වින්ඩෝ එකක් ක්ලෝස් කරලා දාන්න. මේන් වින්ඩෝ එක ඇරෙන්න වෙනම පොප් අප් වෙනවා නම් පොප් අප් වෙන වින්ඩෝ ගොඩක් වෙලාවට ඇඩ් වෙනවා. එහෙම නැත්නම් ඔයාව මිස්ඩිරෙක්ට් කරන්න හදන ඕනම වෙබ් එකක් වෙන්න පුළුවන්. ඒකට තමයි ඔය ගොඩක් බ්‍රවුසර් වල පොප් අප් බ්ලොකර්ස් තියෙන්නේ. ප්ලගින්ස් තියෙනවනේ ඉන්ස්ටෝල් කරන්න Chrome වල එහෙම. පොප් අප් වෙන වින්ඩෝ කවදාවත් ඕපන් කරලා බලන්න එපා. ඒවා ක්ලෝස් කරන්න. අපි කරන්නේ පොප් අප් වුණොත් වින්ඩෝ එක මේකේ මොනව ඕපන් වෙයිද දන්නේ නැහැ කියලා ඒක ලෝඩ් වෙනකම්ම බලන් ඉන්නවා. ඒ වෙලාවේ සමහර වෙලාවට ඔයා අතින් මොනවා හරි වෙලා ඒකේ පර්මිෂන් allow වුණොත් එයා කරන්න ඕන ටික කරලා ඉවර වෙයි. ඔයා දන්නේම නැතුව ඔයාගේ data ඔක්කොම encrypt වෙලා තියෙයි. user කෙනෙක් විදිහට user පරිස්සම් වෙන්න ඕන. වෛරස් ගාඩ් එක ඔක්කොම කරයි කියලා අපිට බලාගෙන ඉන්න බෑ. වෛරස් ගාඩ් එක අද උදේ නම් අප්ඩේට් කරේ. අලුත් වෛරස් එකක් අද හවස නම් හදලා තියෙන්නේ. ඒ වෛරස් එක තාම අර වෛරස් ගාඩ් එකට අල්ලන්නේ නැහැ. එක්සැම්පල් එකක් විදිහට ඔයා පොලිසියේ වැඩ කරා. ඔයා ගාවින් හොරෙක් ඇවිදලා යනවා. තාම පොලිසියෙන්වත් එයා හොරෙක් කියලා දන්නේ නැති. දැන් ඔයාට එයාව අල්ලගන්න බෑ. අපි අප්ඩේට් එකක් කරනවා කියලා කියන්නේ අර හොරුන්ගේ ලිස්ට් එක අපි ගාවට ගන්නවා කියන එක. ඒක තමයි අප්ඩේට් කරනවා කියන්නේ. අප්ඩේට් කරපු ගමන් අර හොරුන්ගේ ලිස්ට් එකම අපි ගාව තියෙනවා. ඉතින් අපි ගාවින් කවුරු ගියත් අපි බලනවා ලිස්ට් එකේ ඉන්නවද කියලා. ඉතින් වෛරස් ගාඩ් එක අප්ඩේට් කරාට පස්සේ නම් මේ වෛරස් එක ඇවිල්ලා තියෙන්නේ. මට මතකයි ඔය 2008-9 වගේ කාලේ වෛරස් එකක් ආව මහසෝනා කියලා. මම දැන් ස්ලිට් එකෙන් හරි කොහෙන් හරි හදපු වෛරස් එකක් ඒක. ඔය මහසෝනා වෛරස් එක සෑහෙන කාලයක් යනකම් මේ සෑහෙන දවසක් යනකම්ම කිසිම වෛරස් ගාඩ් එකකට අල්ලන්නේ නැහැ. අප්ඩේට් වෙලා නැහැ. කියන්නේ ඒක ඊට පස්සේ ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා මේම ගියාම තමයි වෛරස් ගාඩ් හදන කට්ටිය ඒක બ્લોක් කරන්න ගන්නේ. ගොඩාක් වෛරස් ගාඩ් වලට ඒක ඇල්ලුවේ නැහැ. තව එකක් ආවා සෝලා කියලා වෛරස් එකක්. ඒකත් ලංකාවේ එකක්. ඉරිදට කම්පියුටර් එක ඕන් කරන්න දෙන්නේ නැහැ. කම්පියුටර් එකේ date and time වෙනස් කරොත් පුළුවන්. නැත්තම් ඉරිදා නම් දැන් හිතන්නකෝ සෙනසුරාදා රෑ 11:59ට ඔය වැඩක් කර කර ඉන්නවා කියලා. 12 වුණ ගමන් කම්පියුටර් එක ඔටෝ ෂට් ඩවුන් වෙනවා. ටාස්ක් එකක් ලියලා තියෙන ස්ක්‍රිප්ට් එකක් රන් වෙනවා ඉතින්. ස්ක්‍රිප්ට් එක හොයලා කිල් කරාම හරි. හැබැයි ස්ක්‍රිප්ට් එක රන් වෙනවා. ඉතින් ඒ වගේ වෛරස් සාමාන්‍යයෙන් ගාඩ් වලින් අල්ලන්නේ නැහැ. ඒකයි මම කිව්වේ වෛරස් ගාඩ් එක ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බෑ. එහෙම වෛරස් එකක් ඇල්ලුවේ නැහැ කියලා වෛරස් ගාඩ් එකට බයින්නත් බෑ අපිට. හරි? අපි තමයි පරිස්සම් වෙන්න ඕන. ලියාගන්න. Computer users must be properly educated Computer users must be properly educated to protect the network devices against unauthorized access. Antivirus software must be periodically updated
must be periodically updated to protect the system. Always use secure password for different type of electronic accounts. ඊළඟට අපි අලුත් ටොපික් එකක් ගැන කතා කරන්න යනවා encryption. මේ encryption කියන මෙතඩ් එකේදී අපි ඉගෙන ගන්නේ මේ security mechanism එකක් ගැන. ඒ කියන්නේ අපිට පුළුවන් මේ අපි ගාව තියෙන data protect කරගන්න ඔය encryption කියන මෙතඩ් එක පාවිච්චි කරලා. මේ encryption එක පාවිච්චි කරාම මේ කාටවත් අපේ data කියවන්න බැරි වෙනවා. එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලන්ට මේ කියලා තේ සමහර වෙලාවට ඔය encryption කියන method එක අපි පාවිච්චි කරා ඉස්සර මෙහෙම. දැන් මෙන්න එක්කෙනෙක් ඉන්නවා. මෙයාට මැසේජ් එකක් යවන්න ඕන තව කෙනෙකුට. හැබැයි මේ මැසේජ් එක ගෙනියන්නේ තව කෙනෙක්. දැන් ඉස්සර අපිට SMS, email, WhatsApp තිබ්බේ නැහනේ. in writing තමයි හැමදේම. oral communicate කරන්න විදියකුත් නැහැ. ඉතින් දුර ඉන්නකොට. එතකොට මේ පැත්තේ ඉන්න එක්කෙනා අපේ මැසේජ් එකක් එනකම් බලාගෙන ඉන්නේ දැන්. මම මේ මැසේජ් එක එක්කෙනෙක් අතේ යවනවා. සමහර වෙලාවට ඒකෙනා ඒක ගෙනිහිල්ලා වෙන එක්කෙනෙකුට දෙනම ඇති. එයා තමයි මෙයාට දෙන්නේ. එතන ඉන්නවා sender, මම, receiver, එයා. දැන් මම මේ මැසේජ් එක ලියලා දෙනකොට දෙපාරක් කල්පනා කරනවා. ඇයි මේක අරු ගෙනියන්නේ කියවයි දන්නේ නැහැ මගදී. එයාත් වෙන එක්කෙනෙකුට දෙන්නේ කියවයි දන්නේ නැහැ මගදී. අන්න අපිට encryption කියන දේ ඕන වෙන වෙලාව. අපිට encryption කියලා දෙයක් දැන් ඕන වෙනවා. ඉතින් අපි encrypt කරා ඒ කාලේ මෙහෙම. අපි encrypt කරේ කොහමද? කොලයක් අරගෙන පොඩි ඒවට ඉංග්‍රීසි අකුරු C D E F ඔහොම ඉංග්‍රීසි අකුරු හැම එකකටම පොඩි සිම්බල් එකක් හදා ගන්නවා මේ. හදා ගන්නවා. හදාගෙන සිංග්ලිෂ් වලින් ලියන්නේ. මම කියලා ලියනවා නම් මම එකට හදාගත්තු සිම්බල් එකෙන් ලියනවා මෙහෙම. හරිද? ඔය විදිහෙන් ලියනවා. ලියලා මම මේ මැසේජ් එක හරිද? මම මේ මැසේජ් එක යාළුවට දෙනවා. යාළුවා මෙයාට දෙනවා, මෙයා මෙයාට දෙනවා. මේ මැසේජ් එක ලියන විදිහ ගැන දන්නේ sender කියන මමයි receiver කියන මෙයයි විතරයි. මේක මේ දෙන්නට unique language එකක්.
මේ ඇල්ෆබෙට් එක ලෝකේ කොහෙවත් නැති ඇල්ෆබෙට් එකක්. මේ වචන ලියන විදිහ ඒවා කොහෙවත් ලෝකේ නැහැ. ඒ හින්දා මේ මැසේජ් එක ඩික්‍රිප්ට් කරන්න නැත්නම් මේක ඩීකෝඩ් කරන්න අපි දෙන්න ඇරෙන්න වෙන කවුරුවත් දන්නේ නැහැ. දැන් මම යවන මැසේජ් එකේ සිකියුරිටි ගැන මට මොකද්ද කියන්න තියෙන්නේ? 100% සිකු. ඔය බලන්න ඔයාලට SMS එකක් WhatsApp message එකක් ආපුවම උඩින්ම තියෙනව නේද? This message is encrypted end to end ඔන්න මොකක්ද එකක් තියෙනව නේද? Anyone can't see ඔන්න මොකක් හරි විස්තරයක් තියෙනව නේද උඩින්? ඒ කියන්නේ මොකද්ද? WhatsApp account එකකින් ඔන්න WhatsApp account එක තව WhatsApp account එකකට යවන message එක සර්වර්ස් වලින් යන්නේ එක රටක ඉඳලා තව රටකට යනකම්ම මේ සර්වර් එකක ඉන්න කිසිම කෙනෙකුට මේ මැසේජ් එක කියවන්න බෑ. ඇයි? ඒක එන්ක්‍රිප්ටඩ්. ෆෝන් එකේ ඔයාගේ account එකට ආපුවාම ඔටෝමැටිකලිම මේ මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක WhatsApp software එක through එක decrypt වෙලා ඔයාට කියවන්න පුළුවන් විදිහට තියෙනවා. මෙයාටත් එන්ක්‍රිප්ට් කර කර ඉන්න ඕනේ නැහැ. එයා සාමාන්‍යයෙන් එයාට කියවන්න පුළුවන් විදිහට ටයිප් කරලා send කරනකොටම එන්ක්‍රිප්ට් වෙලා තමයි send වෙන්නේ. මේ පැත්තෙන් රිසීව් වෙනකොටම ඩික්‍රිප්ට් වෙලා තමයි රිසීව් වෙන්නේ. හැබැයි මේක අර මං කියපු ට්‍රැඩිෂනල් එන්ක්‍රිප්ෂන් එකට වඩා භයානකයි. මොකද දැන් ෆෝන් එක අරගෙන දීපිය පාස්වර්ඩ් එක කියලා ෆෝන් එකේ පාස්වර්ඩ් එක අහගත්තොත් එහෙම මැසේජ් එක ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. කලින් ක්‍රමේ අර මං කියපු එකේ ඒකේ එහෙමවත් කියවන්න බෑ. කවුරු හරි අපේ අර ලියුම ඇල්ලුවා කියන්නකො. ඒ දවස්වල ඉස්කෝලේම යන කාලේනේ ඔය වගේ වැඩ වෙන්නේ ඉතින් අපි. මට මතකයි අපේ ඉස්කෝලේම ඔහම ලියුමක් හම්බ වුණොත් ඉස්සර ඒක අලවනවා පිටේ කොල්ලගේ. පිටේ අලවලා ඉස්කෝලේ ඉවර වෙනකන් ඇවිත් දෝනවා ඉස්කෝලේ වටේ. අරක පිටේ අලවන් ඉතින් යන්න ඕන. ඉතින් ඒ හින්දා තමයි ඔය එන්ක්‍රිප්ෂන් පාවිච්චි කරන්නේ. කාටවත් කියවන්න බෑ. අහුණා කියන්නොත් කාට හරි. කියෝපිය කියලා පොල්ලක් ගත්තා කියන්නොත්. ඉතින් ඔයා ඕන එකක් කියනවා. ඕන දෙයක් ඔයාලට හිතට එන දෙයක් කියන්න පුළුවන්. දැක්කද ඒකේ තියෙන සිකියුරිටි එක. ඉතින් ඒ ක්‍රමයම තමයි ඔය අපි පාවිච්චි කරා නෙමෙයි. ඕක ඊට කලින් ලෝක යුද්ධ කාලේ හිට්ලර් පාවිච්චි කරා. ඊට කලින් රජවරු පාවිච්චි කරලා තියෙනවා. එක එක අය ඕක පාවිච්චි කරලා තියෙනවා සීක්‍රට් මැසේජස් වලට. එන්ක්‍රිප්ෂන් කියන එක. ඒක වැඩේ තියෙන්නේ එන්ක්‍රිප්ෂන් එක දන්න ඕන මේ සෙන්ඩයි මෙයයි විතරයි. වෙන කාටවත් දැනගන්න බෑ. ඒ කියන්නේ කොමන් ලැන්ග්වේජස් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ මේකට. ඉතින් data communication ටෙක්නොලොජි එකත් එක්ක ඔය එන්ක්‍රිප්ෂන් කියන එක ටෙක්නොලොජි රිලේටඩ් කන්සෙප්ට් එකක් විදිහට කන්වර්ට් වුණා. එහෙම කන්වර්ට් වෙලා එන්ක්‍රිප්ෂන් මෙතඩ් එක ඒවා හැදුනා. කී එන්ක්‍රිප්ෂන් කියලා අපි ඒකට කියනවා. ලියාගන්න එකට ටොපික් එක එන්ක්‍රිප්ෂන්. Encryption is a technique used to technique used in cryptography which provide confidentially of transmitting data. There are two type of
encryptions are available. First one, symmetric key encryption. මොකද මේ symmetric key encryption එකක් කියලා කියන්නේ? මම පොඩි example එකක් ගන්න. මම sender A මොනවා හරි දෙයක් යවන්න යන්නේ B කියන person ට receiver ට යවන්න යන්නේ. මම මේක යවද්දි මේකේ ප්‍රොටෙක්ෂන් එක වැඩි කරන්න හිතාගෙන ලොක් කරන්න පුළුවන් පෙට්ටියක් අරගෙන මේක ලොක් කරන්න පුළුවන්. මට ඒකට යතුරකුත් තියෙනවා. කී එකක් තියෙනවා මට හරි. මම මේ පෙට්ටිය ඇරලා අයිටම් එක දාලා මේකට වහනවා. වහලා ලොක් කරනවා. ලොක් කරලා මම දැන් මේක බීට යවනවා. කවුරු හරි අතේ යවන්න එපා. ඉතින් මේක විසි කරන්න බෑනේ උඩින්. කවුරු හරි අතේ යවනවා. මම ඒ ගමන් කියනවා මේ යතුරත් එක්කම ගෙනින් දෙන්න කියලා ඒකත් දෙනවා මෙයාට. දැන් මොකද ප්‍රශ්නේ? අර ලියුම දෙද්දි මට හිතුණා වගේ තමයි. ලියුම දෙද්දි මට හිතෙනවනේ මූ කියෙව්වොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේ මට මේ පෙට්ටියයි යතුරයි දෙකම මූ අතට දෙද්දි මට හිතෙනවා මූ මගදී මේ පෙට්ටිය ඇරලා බැලුවොත් මොකද වෙන්නේ? අන්න ගැටලුවක් එනවා. ඉතින් මම මෙහෙම කරනවා. මේක key encryption එකක්. මම මෙහෙම කරනවා. පෙට්ටිය එකෙක් අතේ යවනවා. යතුර තව එකෙක් අතේ යවනවා. සෝරි එතන. යතුර යවනවා තව එකෙක් අතේ. දැන් වැඩේ ටිකක් සේෆ්. හැබැයි අපි දන්නේ නැහැ මුන් දෙන්න කම්බයි. with each other. මුන් දෙන්න මගදී සෙට් වෙලා බලනවා පෙට්ටිය අරලා. ඒකත් ප්‍රශ්නයක්. එහෙනම් මම මෙහෙම කරනවා. ඒ දෙකම හරියන්නේ මම මෙහෙම කරනවා. ඉස්සල්ලාම මම යතුර යවනවා. ලොක් කරනවනේ දැන් ලොක් කරලා පෙට්ටිය සීල් කරලා ඔක්කොම යතුර යවනවා මුට. යතුර යවලා බලන් ඉන්නවා ෆීඩ්බැක් එකක් එනකම්. B කියනවා මට යතුර හම්බ වුණා කියලා. දැන් යවනවා පෙට්ටිය. ඒක සෑහෙන හොඳයි වැඩේ. ඉතින් ඇත්තටම මේ දේ වෙන්නේ ඇයි? මේ වැඩේට එක යතුරනේ තියෙන්නේ. අර ගෙවල් වල එක යතුරක් තියෙද්දි මොකද වෙන්නේ? පාපිස්සයට තියලා යන්න වෙන්නේ. මල් පෝච්චියට එහෙම. එහෙම වැඩක්. ඉතින් හරි අවදානමක් ඒක. මල් පෝච්චියට යතුර තියලා යන එක. රිස්ක් එකක් නැද්ද ඒකේ? ලොකු රිස්ක් එකක් තියෙනවා. අල්ලපු ගෙදරට යතුර දීලා යනවා. රිස්ක් එකක් තියෙනවා ඒකේ. යතුර ඔයා ගාව තියෙනවා වගේ වැඩේ ෂුවර් නෑ ඔයාට. කන්ෆිඩන්ස් නෑ නේද එතකොට? ඉතින් අපි මේ කතා කරන සිමෙට්‍රික් කී එන්ක්‍රිප්ෂන් වලත් යතුර පාපිස්සයට දැම්ම වගේ රිස්ක් එකක් තියෙනවා. මොකද sender message එක encrypt කරන්න
පාවිච්චි කරන key එකම තමයි මේකට අපි කියනවා මොකද්ද? symmetric key කියලා. key එකම තමයි receiver ඒ message එක decrypt කරන්න පාවිච්චි කරන්නේ. මෙයා encrypt කරන්නේ මේ key එකේ. message එක receiver ට ආවට පස්සේ ඒක decrypt කරන්නේ මේ key එකෙන්. ඉතින් key එක share කරගන්න වෙනවා දෙන්නට. රිස්කි වැඩක්. හැබැයි ඉතින් ඔහොම encryption තිබ්බා. දැන් ඉතින් හොඳ ඒවා තියෙනවා. දැන් ඒවා අපි පස්සේ බලමු. right ලියා ගන්න මෙහෙම. topic එක symmetric key encryption. The encryption process were same keys are used for encrypting and decrypting the information is known as symmetric key encryption. When using symmetric key encryption, users must share a common key prior to exchange of information. Common key prior to exchange of information. ඔයගොල්ලන්ට පුළුවන් මේ diagram එක ඇඳගන්න. හරි ඊළඟ key encryption එකට අපි කියනවා asymmetric key encryption. මේකෙදි කලින්ට වඩා වෙනත් ක්‍රමයක් පාවිච්චි කරනවා. මේකෙදි sender encrypt කරනවා key එකක් පාවිච්චි කරලා. මේකට අපි කියනවා public key.
ඊට පස්සේ මේක යවනවා. යවුවාම රිසීවර් මොකද කරන්නේ? මේක ඩික්‍රිප්ට් කරනවා. එතකොට එයත් මේකට කී එකක් පාවිච්චි කරනවා. ඒ කී එකට අපි කියනවා ප්‍රයිවට් කී කියලා. මේ පැත්තේ ඉන්නවා sender, මේ පැත්තේ ඉන්නවා receiver. දැන් වැඩේ තියෙන්නේ එන්ක්‍රිප්ට් කරන කී එකයි ඩික්‍රිප්ට් කරන කී එකයි. ඒ කියන්නේ පබ්ලික් කී එකයි ප්‍රයිවට් කී එකයි mathematically sync වෙලා තියෙන්න ඕන. mathematically sync with each other. එහෙම වුණොත් තමයි ඒ කියන්නේ ඒ කී පෙයා එක එකට මැච් වුණොත් තමයි මේ පබ්ලික් කී එකෙන් එන්ක්‍රිප්ට් කරපු එක මේ ප්‍රයිවට් කී එකෙන් ඩික්‍රිප්ට් වෙන්නේ. මම එක්සැම්පල් එකක් පස්සේ කියන්නම්. අපි ඉස්සෙල්ලා මෙහෙම ලියාගමු. asymmetric key encryption. In asymmetric key encryption, the encryption process where different keys are used, for encrypting and decrypting the information decrypting the information, full stop. Every user in the system need to have a pair of dissimilar keys private and public key. These
These keys are mathematically related when one key is used for encryption when one key used for encryption and other can decrypt and other can repeat to the original document. අපි අඳගමු මේ ඩයග්‍රෑම් එක දැන්. එතකොට මෙතනදී එන්ක්‍රිප්ට් වෙන්න පාවිච්චි කරන්නේ පබ්ලික් කී එක, ඩික්‍රිප්ට් කරන්න පාවිච්චි කරන්නේ ප්‍රයිවට් කී එක. කී දෙකක්. හැබැයි දෙක මැතමැටිකලි සින්ක් වෙලා තියෙන එකට. එහෙම වුණොත් තමයි ලොක් කරන එකෙන් අරින්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද කියලා ඊළඟ එක්සැම්පල් එකෙන් බලමු. මේක අඳගන්නකො ඉස්සෙල්ලාම. දැන් අපි පොඩි එක්සැම්පල් එකකින් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. ඔන්න හොඳට බලන්න මේ එක්සැම්පල් එක. දැන් මේ කී දෙක කොහොමද හැදෙන්නේ කියලා බලන්න එපා. අපි ගමු මෙහෙම. දෙන්නෙක් ඉන්නවා A B කියලා. මේ A කියන එක්කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක අපි හිතමු nimal@gmail. මෙයාගේ ඊමේල් ඇඩ්‍රස් එක අපි හිතමු kamal@yahoo. මේ දෙන්නටම පාස්වර්ඩ් තියෙනවා. හිතන්න ඔහොම. මම මේ නිමල්ගේ යූසර්නේම් එකට කියනවා A ගේ පබ්ලික් කී එක කියලා. මේකට කියනවා A ගේ ප්‍රයිවට් කී එක කියලා. කෙටියෙන් මම ලිව්වේ. එහෙනම් මේ කමල්ගේ යූසර්නේම් එකට මම කියනවා B ගේ පබ්ලික් කී එක කියලා. මේකට කියනවා මම B ගේ ප්‍රයිවට් කී එක කියලා. හරිද? පබ්ලික් කී එකයි ප්‍රයිවට් කී එකයි ඔහොම තියෙනවා. දැන් හොඳට අහගන්න. A කියන එක්කෙනා Bට මැසේජ් එකක් යවන්න නම් මෙයා මැසේජ් එක ලියලා මොකද කරන්න ඕන? එන්ක්‍රිප්ට් කරන්න ඕන. හැබැයි ඒක කරන්නේ using දැන් බලන්න A Bට මේල් එකක් යවන්නේ B ගේ මේල් ඇඩ්‍රස් එකෙන්නේ. ඒ කියන්නේ B ගේ පබ්ලික් කී එක පාවිච්චි කරලා තමයි එන්ක්‍රිප්ට් කරන්නේ. හරිද? A කියන එක්කෙනා Bට මැසේජ් එකක් යවන්න මැසේජ් එක එන්ක්‍රිප්ට් කරේ B ගේ පබ්ලික් කී එක පාවිච්චි කරලා. දැන් ඒක යනවා මෙයාට.
දැන් B මොකද කරන්න ඕන? දැන් B එක ඩික්‍රිප්ට් කරන්න ඕන. එයා ඩික්‍රිප්ට් කරන්නේ කොහොමද? දැන් මම කියන්නේ ගැළපෙන කී දෙකක් තියෙන්න ඕන. B ගේ පබ්ලික් කී එකට ගැළපෙන්නේ B ගේ ප්‍රයිවට් කී එක. එයාට මේ මැසේජ් එක ඩික්‍රිප්ට් කරන්න වෙන්නේ using B ගේ ප්‍රයිවට් කී එකෙන්. ඇත්තටම A ගේ කිසිම කී එකක් ඔතනට ඕනේ නැහැ. A ගේ කී එක ඕන වෙන්නේ අපේ ඊළඟ එක්සැම්පල් එකේදී. මෙන්න එක්සැම්පල් එක අපේ දැනට මේ වචන දෙකෙන් ඔයාලට තේරෙනවා ඇති. මේක තමයි පළවෙනියට වෙන එක, මේක තමයි දෙවෙනියට වෙන එක. මේක තේරුණා නේද? ලියාගන්න. මේක අඳගත්තා නම් හරි. right. ඔකේ ඊළඟ පාර්ට් එක ඩිජිටල් සයිනින්. දැන් මොකද මේ ඩිජිටල් සයිනින් කියලා කියන්නේ? දැන් මෙයා එන්ක්‍රිප්ට් කරලා මෙයාට මැසේජ් එකක් යවනවානේ. යවුවට මේ මැසේජ් එක එව්වේ ඒමයි කියලා B කොහොමද ෂුවර් කරගන්නේ? අන්න එතකොට පොඩි සයින් එකක් ඕන වෙනවා. දැන් කලින් අපි කරේ මැසේජ් එක සිකෝ කොහොමද එක්කෙනෙකුට යවන්නේ කියන එක බැලුවේ. මේ public and private key encryption වලින්. දැන් අපි සයින් කරන්න යන්නේ. මොකද A Bට මැසේජ් එකක් එවුවා මේක Aමයි එව්වේ කියලා B කන්ෆර්ම් කරගන්න ඕන. සමහරවිට C කියලා එක්කෙනෙක් ඉඳලා කොහේ හරි A එව්වා වගේ එවන්න පුළුවන්. අන්න ඒක නවත්තන්න තමයි මේ යන්නේ. මම ගිහිල්ලා පෝස්ට් බොක්ස් එකට ලියුමක් දානවා වෙන කාගේ හරි ඇඩ්‍රස් එකක් සෙන්ඩර්ගේ ඇඩ්‍රස් එක විදිහට දාලා. හරිද? ඒතර මම දාලා තියෙන්නේ. හැබැයි රිසීවර් බැලුවාම ඇවිල්ලා තියෙන වෙන කාගෙන් හරි. ඒක කන්ෆර්ම් කරගන්නේ කොහොමද? සමහරලාට අත් අකුරු බලන්න ඕන නේද? නැත්තම් සයින් කරලා යවලා තියෙන කෙනාගේ සිග්නේචර් එක බලන්න ඕන. කොහොම හරි කන්ෆර්ම් කරන්න. දැන් ඩිජිටල් ඩොකියුමන්ට් එක කොහොමද කරන්නේ? නේද? කොහොමද කරන්නේ? අන්න එතනදි තමයි දැන් අපි කලින් කතා කරේ මෙයාගේ ඉඳලා මෙයාට මැසේජ් එකක් යවනකොට මැසේජ් එක එන්ක්‍රිප්ට් කරනවා B ගේ පබ්ලික් කී එකෙන්. එතකොට ඒක ඩික්‍රිප්ට් වෙන්නේ B ගේ ප්‍රයිවට් කී එකෙන් කියලා අපි කලින් කතා කරා. ඔය තමයි asymmetric key encryption. ඩිජිටල් සයිනින් වලදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හොඳට මතක තියාගන්න. A කියන එක්කෙනා අපි පස්සේ එක්සැම්පල් එක ඇඳගමු. A කියන එක්කෙනාට තියෙනවා A ගේ ප්‍රයිවට් කී එක A ගේ පබ්ලික් කී එක කියලා දෙකක්. දැන් මේ පබ්ලික් කී එක දන්නවනේ Bත්. පබ්ලික් කී එක කියලා මං කිව්වේ ඊමේල් ඇඩ්‍රස් එක ඈ. පබ්ලික් කී එක Bත් දන්නවා. A ගේ පබ්ලික් කී එක දන්නවනේ. එහෙනම් මෙන්න මෙහෙම දෙයක් කරනවා A. මේ ඩිජිටල් සයින් එකක් දාන්න හැටි මම මේ කියන්නේ. කොහොමද? මැසේජ් එක ඉස්සල්ලාම කඩනවා පුංචි කෑලි වලට. හරිද? ඒගේ පබ්ලික් කී එකක් තියෙනවා මෙතන. මැසේජ් එක කඩනවා පුංචි කෑලි වලට. රයිට්. ඊට පස්සේ ඒ මැසේජ් එක දැන් ඒ යවන්න ඕන මැසේජ් එක චූටි කෑලි වලට කඩනවා. මෙන්න මේකට කියනවා ඔන්න අපි පළවෙනියටම කරනවා මොකද්ද? හැෂින්. හැෂින් කියලා එකක් කරනවා. හැෂින් කියන්නේ මෙන්න මෙහෙම කෑලි වලට කඩා ගන්න එක. මේ කැඩිච්ච කෑලි වලට
අපි කියනවා message digest කියලා. මේවා ටික දෙවැනි ස්ටෙප් එක විදිහට encrypt කරනවා using A ගේ private key එකෙන්. දැන් කලින් කරපු එකේ reverse version එක මෙතන කරන්නේ හරියද? A ගේ private key එකෙන් encrypt කරනවා. කරලා තුන්වෙනියට send කරනවා. එතකොට ඔන්න B ට අර encrypt කරපු portion ටික හම්බ වෙනවා. hashing වලදී portion වලට කැඩලානේ තියෙන්නේ මේක. මේ ටික හම්බ වෙනවා. මේ ටික B මොකද කරන්නේ? decrypt කරගන්නවා single message එකක් විදිහට. B මොකද කරන්නේ? decrypted using A ගේ public key එක. ඒක එයා දන්නවනේ. key එකෙන් decrypt කරනවා. දැන් decrypt වුණොත් එවල තියෙන්නේ A තමයි. ඇයි public key එකෙන් encrypt කරා public key එකෙන් එතකොට sorry private key එකෙන් encrypt කරා public key එකෙන් decrypt වෙනවා. මේ දෙක related නේ mathematically. ඒ හින්දා මේකෙන් encrypt කරපුවා හින්දා මේකෙන් decrypt කරගන්න පුළුවන්. හැබැයි දැන් වෙන කවුරු හරි එව්වනම් එයා C එව්වනම් C ඕක encrypt කරන්නේ C ගේ private key එකෙන් හින්දා. මොකද A ගේ private key එක කවුරුවත් දන්නේ නැහැ. ඒක එයාගේ password එක. C එක කරන්නේ C ගේ private key එකෙන් හින්දා B A ගේ public key එක අරගෙන decrypt කරද්දි decrypt වෙන්නේ නැහැ. ඇයි C ගෙන්නේ කරලා තියෙන්නේ. ඒ දෙක ගැලපෙන්නේ නැහැ. එතකොට B දන්නවා මේකේ වල තියෙන්නේ ඒ නෙමෙයි කියලා. ඔන්න ඕකට අපි කියනවා මොකක් කියලාද? digital signing කියලා කියනවා. digital signature එකක් අපි දාන්නේ ඔහොමයි. ඕක ඇත්තටම ඊමේල් එකක් එක තැනක ඉඳලා තව තැනකට යවනකොට asymmetric encryption and digital signature both are combined with together. තේරුණාද මං කියන එක? message එක එක පැත්තකින් public and private key encryption procedure එකෙන් encrypt වෙනවා. ඊට අමතරව digital signing technique එක පාවිච්චි කරලා sign උත් වෙනවා. ඔය දෙකම එකට තමයි message එක send කරන්නේ from A to B. දැන් B ට message එක verify කරගන්නත් පුළුවන් මේක A තමයි යවුවේ කියලා. sure කවටවත් මගදී බලන්නත් බෑ කියලා. තේරුණාද මං කියපු එක? එහෙනම් ලියා ගන්න මෙහෙම. digital signing. Usually a validity document contains signature valid document contains a signature under it. Under it, and which makes the receiver to trust the content in it.
similar to usual document, digital document should also have a signature. Also have a signature. Thus, digital signature help to authenticate the source of messages. Digital signatures allow us to verify the author, date and time of signatures, date and time of signature, and authenticate the message contents. මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් විදිහට අඳ ගන්න පුළුවන්. දැන් මේ ඩිජිටල් සිග්නේචර් එකේදී පාවිච්චි කරන්නේ sender ගේ detail. මතක තියාගන්න. හැබැයි public private key encryption decryption වලදී පාවිච්චි කරන්නේ receiver ගේ ඒවා. encrypt කරන්නේ receiver ගේ public key එකෙන්, decrypt කරන්නේ receiver ගේ private key එකෙන්. දැන් sender මේ පැත්තේ ඒ sender දැන් මේ පැත්තේ receiver දැන් ඉස්සලාම හැෂින් කරනවා කියන්නේ portions වලට කඩා ගන්නවා message එක මේ කරන්නේ මේ authentication හරි verification එකකට හැෂින් කරලා A ගේ private key එකෙන් encrypt කරලා send කරනවා හැෂින් කරාම ওই චූටි කොටස්නේ හැදෙන්නේ portions නේ ඒවා අපි encrypt කරනවා sender ගේ private key එකෙන්
ඊට පස්සේ යවනවා. යවුවාම රිසීවර් සෙන්ඩර්ගේ පබ්ලික් කී එකෙන් ඩික්‍රිප්ට් කරනවා. මැච් වුණොත් ඩික්‍රිප්ට් වෙනවා. ඒ කියන්නේ සෙන්ඩර් වෙරිෆයි වෙනවා. ඔය ඩයග්‍රෑම් එක ඇඳගන්න.